අපි දැන් කතා කරන්න යන්නේ මම ඇහෙනව නේද හොඳට? Okay. කතා කරන්න යන්නේ මේ ඊළඟ පාඩමක් විදිහට කිව්වොත් තුන්වෙනි පාඩම තමයි logical database design process එක. අපි කලින් කතා කළේ conceptual design එකනේ. ERN දක්වන්නේ conceptual design එක. දැන් අපි කතා කරන්න යන්නේ logical database design process එකයි කතා කරන්න යන්නේ. දැන් අපි කලින් කතා කළා database model 6ක් තියෙනවායි කියලා. එකක් තමයි flat file system එක, network, hierarchical කියලා කතා කළා. ඊට පස්සේ relational, object oriented කිව්වා. ඊළඟට object relational කියලා database model 6ක් තියෙනවා කියලා කතා කළා. ඔය 6න් අපි database design කරන මේ වෙලාවේ relational model එකට අපි තෝරගන්නේ relational database model එක. relational database model එක කියන්නේ පුතේ data තියාගන්නේ වගු වල. relation එකක් කියන්නේ වගුවකට. relation එකක් කියන්නේ වගුවකට. ඉතින් වගු ආකාරයෙන් data තියාගන්න database model එක අපි කියනවා relational database model එක කියලා. ඉතින් දැන් ඔන්න database model 6ක් අතරින් ඔය flat file, network, hierarchical කියන පරණ ඒවා. ඒවා දැන් පාවිච්චි වෙන්නේ නැහැ. දැන් භාවිතා වෙන්නේ relational ඒවා. relational ඒවා දැන් භාවිතේ ඉවතට යමින් පවතිනවා. ඉදිරියට සහ දැන් හුඟක් දැන් trend එක තමයි object oriented database model වලට තමයි දැන් අපි නැවතිලා ඉන්නේ. relational කියන්නේ ටිකක් පරණයි. නමුත් අද දවසේ හුඟක් භාවිතා වෙනවා නමුත්. හරි. relational කියන්නේ වගු ආකාරයෙන් data තියාගන්න database model වලට තමයි relational කියලා කියන්නේ. right. එතකොට දැන් අපි මොකන්ද කරන්න ඕනේ? අර conceptual database model එක. conceptual database model එක design එක conceptual design එක හරවන්න ඕනේ logical design එකට. ඊට පස්සේ logical design එක හදාගත්තෙන් පස්සේ අපිට පුළුවන් physical design එක කරන්න. මෙතනදී හරි වැදගත් කීපයක් තියෙනවා. database model එක මොකද්ද? model 6ක් තියෙනවනේ. model 6න් අපි තෝරගන්න model එක මොකද්ද? database technology එක මොකද්ද? අපි use කරන්න යන. technology කියලා අදහස් කළේ අපි MySQL වලින් හදනවද? එහෙම නැත්නම් Microsoft SQL වලින් හදනවද? MS SQL හදනවද? Oracle database එක පාවිච්චි කරනවද? එහෙම නැත්නම් MariaDB පාවිච්චි කරනවද? එහෙම නැත්නම් Postgre වගේ database එකක් පාවිච්චි කරනවද? එහෙම නැත්නම් Microsoft Access use කරනවද? එහෙම නැත්නම් OpenOffice Base use කරනවද? හරි. ඔය වගේ අපි භාවිතා කරන ටෙක්නොලොජි එක මොකද්ද? MongoDB භාවිතා කරනවද? MongoDB කියන්නේ object oriented database එක. හරි. ඒක මම විශේෂයෙන් කිව්වේ ඒකයි. MongoDB. ඉතින් අපිට ඔය වගේ model 6ක් තියෙනවා, ටෙක්නොලොජි ගොඩක් තියෙනවා. හොඳට මතක තියාගන්න මෙන්න මේ කියන සිද්ධිය අපි මේ conceptual design එක කරන වෙලාවේදී තීරණය කරලා තියෙන්න ඕනේ නැහැ. අපි මොන model එකෙන්ද මේ database එක design කරන්න කියලා. ඒ වගේම මොන ටෙක්නොලොජි එකෙන්ද මේ database එක හදන්න කියලා තීරණය කරලා තියෙන්නත් ඕනේ නැහැ. එහෙනම් conceptual design එකේදී model එක තීරණය කරලා තියෙන්න ඕනේ නැහැ. ටෙක්නොලොජි එක තීරණය කරලා තියෙන්න ඕනෙත් නැහැ. මතක තියාගන්න. හරි? ඒ නිසා අපි කියනවා conceptual design එක model independent කියලා. model එකකින් independent. model එක තීරණය කරලා තියෙන්න ඕනේ. ටෙක්නොලොජි එකනොත් independent. technology independent. technology එකනොත් independent. ඒ කියන්නේ conceptual design. ඒ කියන්නේ ER අඳින වෙලාවේදී
ERD යන වෙලාවේදී අපි කොයි මොඩල් එකකින් database එක හදන්නේ hierarchical ද network ද object oriented ද object relational ද relation අදාළ නැහැ ඒක. Java ද sorry MySQL ද MS SQL ද Oracle ද MongoDB ද ඒකත් අදාළ නැහැ. හැබැයි logical design එක කරන වෙලාවේදී පුතේ මතක තියාගන්න model එක select කරලා තියෙන්න ඕන. logical design එක model dependent. හැබැයි technology එක තීරණය කරලා තියෙන්න ඕනේ නැහැ. technology independent. technology එක තීරණය කරලා තියෙන්න ඕනේ නැහැ. physical design එක කරනකොට හැබැයි technology එකයි model එකයි දෙකම තීරණය කරලා තියෙන්න ඕනේ. මොකද කොහොමද model එක දැන් තීරණය කරනෝනේ logical design එක කරනකොට. එතකොට physical design එක කරනවා තීරණය කරගන්න වෙනවා මොකද technology එක කියලා. conceptual design එකදී ඔය දෙක එකක්වත් ඕනේ නැහැ. logical design එකදී model එක තීරණය කරගන්න ඕනේ. physical design එක කරනකොට technology එක තීරණය කරගන්න ඕනේ. right. logical design එක කරනකොට නම් model එක තෝරගන්න ඕනේ කියලා කිව්වා. අපි තෝරගන්න model එක මොකද්ද? relational model එක තෝරගන්නවා. එහෙනම් අපි දැන් මොකද කරන්න යන්නේ? අර ඇඳපු conceptual design එක relational model එකට convert කරන එකයි කරන්නේ. හරි. මේ කියන process එක ටිකක් ඔයා note කරගන්න පුතේ. මම මේ කියලා දුන්න ටික note කරගන්න. කියපු දේවල් උත්සාහගෙන. පුතේ ඔන්න මම දැන් වැඩේ පටන් ගන්නවා එහෙනම්. මම මේකට මාතෘකාව දෙනවා logical database designing. logical database designing. තව නමකින් කිව්වොත් අපි relational database model එක තෝරගත්ත නිසා මම මේකට කියනවා relational mapping කියලා. මොකද මම තෝරගත්ත model එක තමයි relational database model එක. එහෙනම් මම අදපු ERD එක map කරනවා මොනවටද? relational model එකට map කරනවා. අදපු ERD එක relational model එකට map කරනවා. ඒ නිසා මම මේකට කියනවා relational mapping කියලා කියනවා. මාතෘකාව ලියා ගන්න එනවා. logical database designing එහෙම නැත්නම් relational mapping. logical database designing තමයි ප්‍රධාන මාතෘකාව. ඉතින් මේ මෙතනදි වෙන්නේ අපි relational model එක තෝරගත්ත නිසා relational model එකට map කරන එක වෙන්නේ. අර ERD එක relational model එකට map කරන එකයි වෙන්නේ. හරි. එහෙනම් මම පළවෙනි වැඩේ පටන් ගන්නම්. මම ඔන්න entity එකක් අඳිනවා. student කියලා registration number එක primary key එක name එක මේ name එක හැදෙනවා කියමුකෝ first name last name කියලා ඊළඟට date of birth address එයාට අපි හිතමුකෝ address කීපයක් තියෙනවා කියලා multi value attribute එක මතකද දන්නේ නැහැ මේවද multi value attribute එක age කියන්නේ මොනවා attribute එකක්ද කවුරුහරි කියන්නකෝ කතා කරන්න පුළුවන් දරුවෙක් age කියන්නේ derived attribute derived attribute එක good right එතන ඔන්න හුඟක් ಜಾති මෙතන තියෙනවා entity එක regular entity එකක් weak entity එකක් නෙමෙයි සාමාන්‍ය entity එකක් මේක ඔන්න නම් regular entity එකක් map කරන්න හැටි මම දැන් කියලා දෙන්න යන්නේ regular entity එකක් මේ map කරන්න හැටි කියලා දෙන්න යන්නේ මෙන්න මෙහෙමයි පුතේ map කරන්න map කරනවා කියන්නේ මේක table එකකට හදන්න ඕනේ හරි මම අතන මේ table එකේ ගන්නවා table name එක විදිහට මම ගන්නවා student
ඔන්න table name එක විදිහට entity name එක ගත්තා. ඉතින් මේ table එකේ columns. column එකක් තමයි registration number. ඒක primary key එක නිසා මම යටින් ඉරක් අඳිනවා. හරි. ඊට පස්සේ අනිත් ඒවා තමයි name. ඔන්න හොඳට බලා ගන්න composite attribute එකක් කොහොමද map කරන්න කියලා. හරි. composite attribute එකක components විතරයි ගන්න. හොඳට අහගන්න. first name last name විතරයි ගන්න. components විතරයි ගන්න. name එකේ ගන්න. ඊට පස්සේ date of birth ගැටලුවක් නැහැ. ඒක සාමාන්‍ය normal field එකක්. address කියන්නේ multi value attribute. multi value attributes ගන්නෙ නැහැ. derived attributes ගන්නෙත් නැහැ. multi value attribute ගන්නවා මේ table එකට ගන්න නැහැ. හරි. අපි තව එකක් දාගමු මොකක් හරි මේකට දාගමු. ළමයි සාමාන්‍යයෙන් තව තියෙන්න ඕන දෙයක් gender. එකක් normal එකක්. normal field එක gender. ඔන්න ඔය විදිහට ඔච්චරයි අතර table එක. මතක තියාගන්න address කියන එක ගන්න විදියක් නැහැ. මොකද එක ළමයෙකුට address කීපයක් තියෙනවා. ඉතින් ළමයේගේ data ලියුවොත් එහෙම මෙතන ලියන්න පුළුවන් 1001 කමල් පෙරේරා date of birth gender male address තුනක් තිබුණොත් address තුන මේකේ ලියන්න බෑනේ. මතක තියාගන්න relational model එකේ විශේෂතා තියෙනවා. එක cell එකක ලියන්න පුළුවන්. මේ එක cell එකක ලියන්න පුළුවන් එක value එකක් විතරයි. multi value ලියන්න බෑ තහනම්. address තුනක් තිබ්බයි කියලා මේ එක cell එකේ address තුන ලියලා දාන්න බෑ. ඒ නිසා අපි address කියන එක ගන්න නැහැ මේ table එකට. ඒ වෙනුවෙන් වෙනම table එකක් හදනවා. ඔන්න බලා ගන්න. කොහොමද multi value එකක් map කරන්නේ? student address කියලා වෙනම table එකක් හදනවා. ඒතර මේ table එකේ columns දෙකයි. මොනවද columns දෙක? එකක් තමයි registration number එක. අනිත් එක තමයි address එක. මොකද ඔන්න මම sample data එකක් දාන්නම් 001 ABC කියන address එක. 001 කුලියපිටිය කියමුකෝ. කුලියපිටිය කියන address එක. පන්නල කියන address එක. row දෙකයි. එතකොට මේකේ primary key එක වෙන්නේ registration number එක විතර primary key කරන්නත් බෑ. මොකද ඒක repeat වෙලා. address එක සහ registration number එක දෙකම එකතු කරලා තමයි primary key කරන්න ඕනේ. ඒතර මේ දෙකටම ඉරක් ගහන්න ඕනේ. මතක තියාගන්න මෙන්න මේ registration number එක තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එක table එකක primary key එකක් තවත් table එකකට යෙදෙනවා නම් අපි ඒකට කියනවා foreign key කියලා. මෙන්න මේක foreign key එක. FK කියලා මම දානවා foreign key කියලා. එතකොට student address කියන table එක සම්බන්ධයෙන් registration number එක foreign key එකක්. ඒකේ primary key එක වෙන්නේ registration number එකයි address එකයි දෙකම එකතු වෙලා. අපි ඒකට කියනවා composite key එකක්. මෙතන තියෙන්නේ composite key එකක් තියෙන්නේ. මොකද primary key එක තනි field එකකින් නෙමෙයි හැදලා තියෙන්නේ field දෙකකින්. ආන් ඒ වගේ තැනකට අපි කියනවා composite key එකක්. ඊළඟ සිද්ධිය තවත් table එකක primary key එකක් අනිත් වෙන table එකක යෙදෙනවා නම් ඒකට අපි කියනවා foreign key කියලා කියනවා. ඔය කියන સિદ્ધාන්ත ටික note කරගන්න බලන්න. ඉතින් දැන් මේක මම වගුවක් ඇඳලානේ පෙන්නුවේ. මේක අපි සාමාන්‍යයෙන් ලියන්නේ මෙහෙමයි. හරි? මේ වගුව ඇඳලා පෙන්වන්න ඕනේ නැහැ. මේක ලියනකොට අපි ලියන්නේ student registration number first name last name date of birth gender යටින් ඉඳන් ගියම primary key එක. ඊළඟට student hyphen address space තියන්න බෑ.
registration number, primary key, address, primary key දෙකම. යටින් FK කියලා ඔන්න ලියන්න. ඔයාලා ලියන්නේ නැහැ නේ. හරි. ඒක foreign key. මොකද ඒක මෙහෙන් ආපු එකක්. ඔය විදිහටයි ලියන්නේ. ඒ නිසා ඔකත් ලියා ගන්න. වගු ගහ පෙන්නන්නේ නැහැ අපි. වගුෙන් දැන්ද. බලන්න ඔය විදිහට ලියා ගන්න. ඉක්මනට ලියා ගන්න අපි ඊළඟට යන්න. හරි. අපි ඊළඟට යන් කොහොමද මේ binary relationships map කරන්න කියලා. හරි. මම ඉස්සෙල්ලාම ගන්නවා 1 to 1 එකක්. හරි. student number, name. Has desk ID එකක් තියෙනවා කියමුකෝ. කොහොමද 1 to 1 relationship එකක් map කරන්නේ? 1 to 1 relationship එකක් map කරන්නේ කොහොමද? අපි මෙතන තව relationship එකෙත් දාමු. මේ desk එක මේ ළමයාට දුන්න දවස. තවත්. අපි වඩ කියනවා relationship එක මත හැදිලා තියෙන මොන හරි attributes අපි වල කියනවා descriptive attributes කියලා. කොහොමද මේ වගේ එකක් map කරන්නේ? මේ වගේ එකක් map කරන්නේ මෙහෙමයි පුතේ. හරිම සරලයි. student වෙනුවෙන් හදනවා table එකක්. table name එක ලිව්වා. එයාගේ primary key එක name එක සහ ඊටු තව attribute තියෙනවා නම් ඒ ටික. හරි. ඊට පස්සේ desk එක වෙනුවෙන් හදනවා වෙනම table එකක් relation එකක්. ඒකේ primary key එක ලිව්වා. තව මොන හරි ඒවා තියෙනවා නම් ඒක ලිව්වා. attribute තියෙනවා නම් ඒවා ටික ලිව්වා. ඊට පස්සේ මේ date එක කොහෙද ලියන්නේ? සහ මේ අතර කොහොම relationship එක දැන් කොහොමද හැදුනේ? මේ දෙක අපි තව හැදුවේ නැහැ. මතක තියාගන්න 1 to 1 වලදී අපිට මෙන්න මෙහෙම කරන්න පුළුවන්. මේ ළමයාට දුන්න desk ID එක මොකක්ද කියලා ඒක විතරින් ලියා ගන්න පුළුවන්. මේක ඇතුළට foreign key එක වෙනවා. මේක ඇතුළට foreign key එක වෙනවා මේ. මොකද මේ table එකේ තියෙන එක තමයි මම මෙතෙන්ට අරන් යන්නේ. ඒතර මේක foreign key. එහෙනම් desk එකේ primary key එක student ගේ table එකේ ඉස්සරහින් ලිව්වොත් මේ ළමයාට දුන්න desk එක මේකයි කියලා තියාගන්න පුළුවන්. එතකොට ඒක foreign key එකක්. foreign key එක කොහාටද අරන් ගියේ? ඒ පැත්තට තමයි descriptive attribute එක අරන් යන්න ඕනේ. හොඳට මතක තියාගන්න. foreign key එක අරන් ගියේ student table එකට නම් student table එක තමයි අර relationship එකේ තියෙන attribute එකත් අරන් යන්න. අපි ඔක අනිත් පැත්තට ලියන්නත් පුළුවන්. student table එක කොහොම තියෙනවා? student number එක primary key, name එක කොහොම තියෙනවා? desk කියන table එකේ did primary key. desk එක ඉස්සරහින් ලියා ගන්න පුළුවන් student ගේ number එක. කාටද මේක මේ desk එක දුන්නේ කියලා. එහෙම වුණොත් date එක ලියන්නේ desk table එකේ. එතන මේක foreign key. මේක තමයි මෙතෙන්ට අරන් ආවේ. එහෙනම් මේක foreign key එක. ඔය කැමති දෙකෙන් එකක් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මෙහෙම දෙයක් අර optional මේ total participation මතකද participation එක ගැන අපි කතා කළා. හරි. participation එක මෙතනනේ mandatoryද කියන එක බලන්න ඕනේ. මට කියන්නකෝ student කෙනෙකුට අනිවාර්යයෙන්ම desk එකක් තියනවද? එහෙම නැත්නම් desk එකකට අනිවාර්යයෙන්ම student කෙනෙක් ඉන්නවද? බොහෝ දුරට වෙන්නේ desk නැති ඉස්කෝල තියෙනවා. ඒව ගැන හිතන්න එපා. බොහෝ දුරට වෙන්නේ ස්ටුඩන්ට් කෙනෙකුට අනිවාර්යයෙන්ම desk එකක් තියෙනවා. සමහර desk තියෙනවා free. ස්ටුඩන්ට්ලා නැති. එතකොට අපි මේ දෙවෙනි ක්‍රමය ගත්තොත් desk එක ඉස්සරහින් ලියන්න ස්ටුඩන්ට් නම්බර් එකක් නැතුව යනවා. එතකොට ඒක null value එකක් වෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. නමුත් වඩාත් හොඳයි null value එන එක වළක්ව ගන්න පුළුවන් නම්. null value එන එක වළක්ව ගන්න පුළුවන්. පළවෙනි ක්‍රමයේදී
මොකද ස්ටුඩන්ට් කෙනෙක් හැබැයි නම් අනිවාර්යෙන්ම ඩෙස් එකක් තියෙනවා. එහෙනම් ස්ටුඩන්ට් කෙනෙක් ඉස්සරහින් අනිවාර්යෙන්ම ඩෙස් නම්බර් එකක් ලියවෙනවා. ඒ ඩේට් එක ලියවෙනවාමයි. අනිත් පැත්තට ගියත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඊට වඩා හොඳයි ඒක අවොයිඩ් කරගන්න පුළුවන් නම් මොකද ඩෙස් එකට ස්ටුඩන්ට් ලියන්න ගියොත් ඩෙස් එක ඉස්සරහින් සමහර ඩෙස් වලට ලියන්න ස්ටුඩන්ට් කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා වඩාත් හොඳ පැත්ත මැන්ඩේටරි පැත්තට ගේන එක. අනිවාර්ය වෙන පැත්තට ගේන එක. total participation පැත්තට ගේන එක තමයි හොඳ වැඩේ. හරි? එහෙනම් අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් කෙනෙකුට ඩෙස් එකක් තියෙනවා. ඒ පැත්තට ගේන්න ඩෙස් ID එක කැමැති පැත්තට ගෙනියාමේ නිදාස තියෙනවා. නමුත් best practice එක හොඳ ක්‍රමය තමයි මැන්ඩේටරි පැත්තට මේක ගේන එක. දෙකම ලියා ගන්න. මේක හොඳයි කියලා ලියා ගන්න. Sir, mic එක mute. right. ඉතින් අපි දැන් one to many relationship එකක් map කරන්න හැටි බලන්න යන්නේ. ස්ටුඩන්ට් කෙනෙක් එන්රෝල් වෙනවා කෝස් එකකට කෝස් එකට එන්රෝල් වෙනවා ස්ටුඩන්ට්ලා කීප දෙනෙක්. එතකොට many to one කියන්න පුළුවන් one to many කියන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. මම හිතනවා මෙතන name එක student name හරි course ID primary key එක course name එක right ඊට පස්සේ enroll date එක අපිට ඕන නම් ගන්න පුළුවන් marks මේ course එකට enroll වෙලා එයා ගත්ත marks මොනවද අර විදිහමයි පොඩි දෙයක් වෙනස් වෙනවා student table එක SID මේක primary key name මම close කරන්න තු තියාගන්නම් ඊට course ID primary key එක course name සාමාන්‍යවමනේ හරි ඉතින් මෙතන විශේෂත්වය තමයි ඔක තරුවක් දරවා ලියා ගන්න many side එකට තමයි relationship එක හදන්න ඕනේ many side එකට තමයි proring key එක අරන් යන්න ඕනේ එහෙනම් මම මේක අරගෙන යනවා many side එකට CID ඔන්නෝම proring key එක විදිහට මම ඒක අරගෙන ගියා හරි ඊට පස්සේ descriptive attributes මොනවා හරි තියෙනවා නම් ඒවත් යන්නේ එතකොට proring key එකේ සයිට් එකනේ ඒක මතක තියාගන්න ඔච්චරයි proring key එක යන්නේ කොයි පැත්තටද ඒ පැත්තට තමයි descriptive attributes තියෙනවා නම් ඒ කියන්නේ relationship එකේ attributes තියෙනවා නම් ඒවා යන්නත් ඕන දැන් බලන්න එතකොට student කෙනෙක් ඉන්නවා ඒ student ගේ name එක ඒ student කෙනෙක් course එක තියෙනවා එක student කෙනෙක් එක course එකයි කරන්නේ එතකොට student ගේ නම ඉස්සරහින් course එක ලියන්න පුළුවන් හැබැයි course එකක් student ගොඩක් කරනෝනේ ඒ නිසා course එක ඉස්සරහින් student ගේ නම ලියන්න බෑ එක්කෙනෙක් නම නෙමෙයි ලියන්නේ ගොඩක් ලියන්න ඕනේ එහෙම ලියන්න බෑ ඒ නිසා තමයි many side එකට අපි ගෙනියන්නේ proring key එක එතකොට මෙන්න මේ විදිහට තමයි table ටික හැදෙන්නේ student table එක SID name CID date mark තියෙනවා CID proring key එක විදිහට SID primary key එක විදිහට තියෙනවා යටින් එකක් ගහලා තියෙනවා course table එකෙන් course ID එකයි name එකයි විතරයි right okay එහෙනම් note down කරගන්න බලන්න කොහොමද one to many relationship එක map කරන්න කියලා one to many හෝ many to one
අපි බලමු පුතේ ඊළඟට කොහොමද many to many relationship එකක් map කරන්න කියලා. හරි? many to many. right මම many to many relationship එකක් අඳින්නම්. ස්ටුඩන්ට් කෙනෙක් enroll වෙනවා many courses වලට course එකට enroll වෙනවා many students ලා many to many. අපි මෙතන ලියමු date marks SID name course ID course name right මේකෙදි මෙහෙමයි වෙන්නේ පුතේ දැන් ස්ටුඩන්ට් ඉඳන් course එක ලියන්නත් බෑ මොකද එක්කෙනෙක් course ගොඩක් කරනවා course එක ඉතින් ස්ටුඩන්ට් ලියන්නත් බෑ මොකද course එකකට ස්ටුඩන්ට්ලා ගොඩක් ඉන්නවා ඒතකොට දෙක එකක්වත් කරන්න බෑ ඒ නිසා දැන් මේ වගේ අවස්ථාවක් කොහොමද කරන්නේ ස්ටුඩන්ට් වෙනුවෙන් වෙනම entity එකක් table එකක් හදනවා SID primary key එක name ඊළඟට course වෙනුනුත් එකක් හදනවා course ID primary key එක course name එච්චරයි ඊළඟට අපි වෙනම table එකක් හදනවා enrolls කියලා relationship එකට වෙනම table එකක් හදනවා enrolls ඒකට ගේනවා දෙකේම primary key දෙක ගේනවා SID සහ CID ඔය දෙකම එකතු කරලා මේකේ primary key හදනවා එතකොට මේ දෙක පුතේ foreign key මොකද ඒකට හේතුව මේකෙන් ඇවිල්ලා foreign key ඊට පස්සේ foreign key ගියේ කොහාටද මේ පැත්තේ attributes යන descriptive attributes යන date සහ mark මොන වෙනම table එකක් හැදෙනවා ඒ වෙනුවෙන් එතකොට බලන්න enroll කියන table එකේ primary key එක composite එකක් primary key fields දෙකක් එකතු වෙලා තමයි primary key එක හැදෙන්නේ අනිත් table දෙක course සහ student තනියෙන් හැදෙනවා ඉතින් ඕක තමයි many to many relationship එකක mapping එක many to many relationship එකක් නම් enrollment මේ relationship එකේ වෙනම table එකක් හැදෙනවා දෙපැත්තේ table දෙකේ primary key දෙක එකතු කරගෙන right එහෙනම් මේකත් note කරගන්න